නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. ශ්‍රද්ධා බුද්ධ සම්පන්න ගුණගරුක කාරුණික පින්වත්නි, සියලු දෙනාම සූදානම් වන්නේ ඒ ලෞතර බුදුරජාණන් වහන්සේ මේ ලෝකයා කෙරෙහි අනුකම්පාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයෙන් බිදක් නමුදු තමන්ගේ ජීවිතයට රැස් කරගෙන තමන්ගේ ජීවිතයට යොදාගෙන වැරදිලා තියෙන ජීවිතය හරි මඟට අරගෙන තමන්ගේ ජීවිතය දහම්ෙන් යුක්තව ධර්මයෙන් යුක්තව මනා වූ ජීවිතයක් බවට පත් කරගන්න. පින්වත් මේ ලෝකේ නොඑක් ධර්මයන් තියෙනවා. එතකොට මනා වූ ජීවිතයකට මනා වූ යහපත් පැවැත්මකට අපි කොහොමද අරන් යන්නේ කියන එක බුදුරජාණන් වහන්සේ මීට අවුරුදු 2000කටත් කලින් තථාගතයන්න් වහන්සේගේ ඒ උතුම් නුවණින් යුක්තව ලෝකයට දේශනා කළා. පින්වත් බලන්න අද සමාජය තුල ප්‍රවාහයක් තියෙනවා. මේ සසර සත්‍යය තණ්හාවෙන් තණ්හා සංයෝජනයන්ගෙන් බැඳිලා පිට්ටනියක වැටුණ උම්මත්තක පිරිසක් වගේ මේ අත වැටෙමින් මේ අත දුවමින් හිසෙහි අත් හොවාගෙන අත් ගසාගෙන ලෙහි අත් ගසාගෙන මේ සත්‍යය හැමනිටම කෑ ගහනවා. සබ්බේ පුතුජන උම්මත්තක සියලුම පුතජන උම්මත්තකයි. වෙනත්නි ආර්යයන් වහන්සේලා හැරුණකොට ධර්මයේ නොදක්නා වූ නොදැක්ක සත්පුරුෂ ධර්මයේ අකෝවිද වූ මේ සත්‍යය පින්වත්නි උම්මත්තක ස්වභාවයකින් ඉන්නවා. මේ උම්මත්තක ස්වභාවයකින් ඉන්නවා කියන්නේ අපිට හිතන පින්වත්නි අද යම්කිසි මනස අවුල් වියවුල් සහගත තත්වයකට පත් වෙච්ච කෙනෙක් දැක්කහම මේ කෙනා හැසිරෙනකොට ඒ කෙනාගේ මනස වියවුල් තත්වයකට පත් වෙලා ඒ කෙනා කියන්නේ කරන්නේ මේ ලෝකේ කටයුතු දේවල් නෙවෙයි. මේ ලෝකේ යම්කිසි වූ හැසිරීමක් තියෙනවා නම් ඒ හැසිරීම ඒ කෙනා ඉක්මවා ගිහිල්ලා ඒක විවිධත් වූ හැසිරීමකට ගිහිල්ලා අසාමාන්‍ය වූ හැසිරීමකට ගිහිල්ලා ජීවත් වෙනවා. අපි ඒ කෙනෙක් දැක්කොත් කියන උම්මත්තක කෙනෙක් කියලා. එතකොට පින්වත්නි ආර්යයන් වහන්සේ නමකටත් පෘථග්ජන සත්‍යය දැක්කන් පස්සේ හිතෙන්නේ පින්වත්නි මේ සත්‍යය උම්මත්තක ස්වභාවයකින් ඉන්නවා. මේ ලෝකේ විඳින්න බැරි දෙයක් විඳින්න පුළුවන් කියලා හැමෝම එක පැත්තකට යනවා. අද සමාජය බලන්න පින්වත්නි තමන්ගේ ජීවිතේ පටන් අනිත් අයගේ ජීවිත මේ හැම ජීවිතයක්ම නොඑක් දේවල් ඔස්සේ දුවනවා. ඔයත්තන් නොඑක් දේවල් පස්සේ දුවනවා. තණ්හාවන් පස්සේ දුවනවා. මේ විදිහට මේ ජීවිතය අනර්ථයන්ගෙන් පුරවාගෙන අකුසල ධර්මයන්ගෙන් නිරතුරුවම පුරවාගෙන රාග, දේශ, ලෝභ, මෝහ ආදී කොට ගත්තා වූ මේ නොඑක් වූ අකුසල සහගත සිතුවිලි පින්වත්නි උදේ පටන් රාත්‍රිය දක්වා නිින්දට යන තාක්කල් ඔයත්තන්ගේ ජීවිතවල මේ රාගය, ලෝභය, දේශය කියන ඒ වගේම මෝහය කියන කරුණු කාරණා ඔයත්තන්ගේ ජීවිතේ නිතැතින්ම අතරක් නැතුව එදිලා තියෙනවා. මේ අතරක් නැතුව යෙදුන ජීවිතේ මේක පමණක් නෙවෙයි පින්වත්නි. අපි අනන්ත සංසාර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අනවරාග්‍ර වූ සංසාරයක් මේ සත්‍යය යනවා කියලා. පින්වත්නි මේ කාරණාවම අපි මෙනෙහි කළ බැලුවොත් අනවරාග්‍ර වූ සංසාරයක් අපි කොහොමද මෙපමණ කාලයක් අපි ආවේ? ඒ වගේම ඇයි තවමත් මම සංසාරේ මේ විදිහට යන්නේ කියලා පින්වත්නි මේ කාරණාවම ඇති අපිට කලකිරෙන්න. අපි හිතුවට පින්වත්නි අපි ලෝකය විඳිනවා. මේ ලෝකයක් තියෙන ලෝකය විඳිනවා කියලා අපි හිතුවට අපි විඳින්නේ අපේම හැඟීම් දැනීම් ටිකක්. අද නොඑක් දෙනා හිතනවා මට අහවල් දේවල් තියෙන අහවල් අය ඉන්නවා. වතු පිටි ඉඩකඩම් තියෙනවා මට අයිති වෙලා. ඒ වගේම මට මෙච්චර ප්‍රමාණයක් යහළුවෝ ඉන්නවා, පිරිස ඉන්නවා, මට මෙච්චර කීර්ති නාමයක් තියෙනවා. මම මේ වගේ තැනක වැඩ කරන්නේ.
මට මේ අහවල් කෙනා ආදරය සෙනහස දක්වනවා. මේ විදිහට නොඑක ආකාරයෙන් ඒ තරාතිරම් වල පිරිස නානත්ත් සංඥාවෙන් යුක්තව ලෝකේ අල්ලාගෙන ඉන්නවා. මේ නානත්ත් සංඥාවෙන් යුක්තව ලෝකේ අල්ලාගෙන පින්වත්නි අපි හිතන ලෝකයේ දෙයක් තියෙන ලෝකේ විඳිනවා කියලා. එතකොට මේ තියෙන ලෝකයේ විඳිනවා කියලා හිතන්නේ පින්වත්නි අශෘතවත් පෘථග්ජන සත්‍යය. අද අපිට පින්වත්නි මේ වෙලාවේදී හිතෙනවා මම ධර්ම ශ්‍රවණය කරනවා. මම ලෝකේ ඉන්නවා. මේ ලෝකයක් තියෙනවා. මම මේ තියෙන ලෝකෙක ඉන්නවා. මෙච්චර කාලයක ඉඳන් මේ ප්‍රශ්න මට තිබුණා ජීවිතේ. මෙච්චර කාලයක ඉඳන් මං ජීවත් වෙනවා. මට මෙච්චර වයසක් දැන්. තව කොච්චර කාලයක් මම ජීවත් වෙයිද දන්නේ නැහැ. එතකොට මේ ලෝකේ ඇත්තක් වෙලා මේ තියෙන ලෝකෙක මම ජීවත් වෙනවා. මේ විදිහට පින්නත් මේ රූපේ දිහා බලාගෙන මේ රූපේ ඇත්තම වෙලා යම් කිසි කෙනෙක් එළියේ ඉන්නවා නම් එළියේ යම් කිසි දෙයක් තියෙනවා නම් මේ දේ තියෙනවාම කියන ගණයකට ගිහිල්ලා. පින්නත් ආර්යයන් වහන්සේලාගේ ස්වභාවය තමයි මේ පෘථග්ජන සත්‍යය මේ විදිහට ලෝකයේ දෙයක් තියෙනවාම කියලා අල්ලගන්න තැනක ධර්මයේ දැක්ක ආර්යයන් වහන්සේලාට මේ ලෝකේ නිට්ටයයි කියලා දෙයක් ඇත්තේ නැහැ. පින්නත් නිට්ටයයි කියලා දෙයක් ඇත්තේ නැහැ කියන කාරණාව විමසලා බැලුවොත් අපිට පින්නත් භවයක් කියන දේ භවතීති භව මේ ලෝකේ පැවැත්මක් තියෙන මම ඉන්නවා මේ ලෝකේ තවත් අය ඉන්න තවත් දේවල් තියෙන ඒට සාපේක්ෂව මම ඉන්නවා කියලා මේ ලෝකයක් අපිට ගෙනල්ලා දෙන්නේ මේ භවය තුලින් මම මේ වෙලාවේ ජීවත් වෙලා ඉන්නවා කියන ස්වභාවය ගෙනල්ලා දෙන්නේ මේ රූපේ දකින්න රූපේ තියෙනවා ඇහෙන සද්දේ ලෝකයේ තුල තියෙනවා කියන ගති ස්වභාවය ගෙනල්ලා දෙන්නේ භවය තුලින් මේ භවයේ දුර වෙන්න පින්නත් අපිට ලෝකේ තියෙනවා කියන ගණයකට යන්නේ නැහැ. අපිට යම්කිසි ආලෝකයක් තියෙනකොට නැතිනම් යම්කිසි අඳුරක් තියෙනකොට අපිට හිතෙනවා අඳුරයි කියලා. යම්කිසි ආලෝකයක් තියෙනකොට අපිට හිතෙනවා ආලෝකමත් කියලා. මේ විදිහට පින්නත් මේ ලෝකේ ඇත කියන සංඥාව තුලත් මේ වෙලාවේදී තියෙනවා මම බලනවා මට ඇහෙනවා මම මේ දේ අනුභව කරනවා මේ විදිහට ඇත කියන සංඥාව පින්නත් ගෙනල්ලා දෙන්නේ භවය තුලින්. නැත කියන සංඥාව ගෙනල්ලා දෙන්නේ මේ ඇත නැත කියන මේ අන්ත දෙකම පින්නත් අපිට ලෝකයේ තුලින්මයි ගෙනල්ලා දෙන්නේ. මේ ධර්මය නොදන්නාකම නිසා භවයෙන් අපි වැහිලා ඉන්නවා. මේ භවය කියලා කියන්නේ සාංශාරික භවය නෙමෙයි මේ වෙලාවේදී මට ඇත්ත වෙලා තියෙන ගතේ ලෝකේ මේ වෙලාවේදී ඔය ඇත්තන්ට යම්කිසි දෙයක් බලාගෙන ඉන්නවා යම්කිසි දෙයක් දිහා බලාගෙන ඉන්නවා නම් මේ දේ ඇත්තමයි කියලා හිතන ගතිය තමයි පින්නත් භවය කියලා කියන්නේ. එතකොට ධර්මයේ තව එකක් මම තව එකක් කියන දෙයක් නෙවෙයි. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළේ අපිට පංච උපාදානස්කන්ධය කියනකොට අපිට හිතෙන්නේ මේ තව දෙයක් කියලා. නමුත් පින්නත් මේ වෙලාවේදී අපිට ඇති වෙන સિદ્ધාන්තය තමයි තථාගතයන්න් වහන්සේ දේශනා කළේ. ඒ වගේ මට මේ වෙලාවේදී ඉන්නවා තියෙනවා මම කතා කරනවා මම අහනවා කියන ගති ස්වභාවයක් ඇත් වෙලා තියෙන්නේ භවය නිසා. එතකොට මේ භවය දුර්වල වෙනකොට භවය ක්ෂය වෙනකොට පින්නත් අපිට ලෝකේ තියෙනවා. මම ලෝකේ ඉන්නවා කියන පැවැත්මක් ඇත්තේ නැහැ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අත්ති රූපාණං අස්සාදෝ. තස්මා සත්තා රූපේසු සාරජ්‍යන්ති. මේ ලෝකේ ආස්වාදයක් තියෙනවා. ඒ නිසයි සත්ව මේ ලෝකේ රූපයන් කරේ ඇලෙන්නේ. පින්නත් මේ කාරණාව ඔයත්තන්ගේ ජීවිතෙන් බලන්න. ඔයත්තන් අද ලෝකයේ තුල කියන්නේ අද මම ජීවත් වෙනවා කියලා මොකද්ද කරන්නේ? මේ යම් දේවල් වලට යම් පිරිස් වලට කෙනෙකුට ඇලිලා ඉන්නවා. එතකොට මේක තමයි රූපේ ආස්වාදයක් තියෙන නිසා ඔයත්තන් හිතන රූපේ තියෙනවා. ඒකට අනුව මේ රූපෙට තණ්හා කරනවා. දැන් රූපෙට ඇලිලා ඉන්නවා. යම්කිසි කෙනෙක් හෝ දෙයක් ආරම්භය ඔයත්තන් මේ වෙනකොට බොහෝ දේවල් කෙරෙහි බොහෝ පිරිස් කෙරෙහි නැත්තම් ඇලිලා ඉන්නවා. ඉතින් ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ලෝකේ ආස්වාදයක් තියෙනවා. මේ ආස්වාදයේ තියෙන නිසා මේ සත්වය ඇලිලා ඉන්නවා. හැබැයි තථාගතයන්න් වහන්සේ දේශනා කළේ මේ ලෝකයක් පවතින ලෝකයක අපි ඇලිලා ඉන්නවා කියන කාරණාව. එනත් මේ අපි යම් කිසි දෙයක් කෙරෙහි ඇලිලා ඉන්නවා නම්
යම්කිසි කෙනෙක් කෙරෙහි ඇලිලා ඉන්නවා නම් පින්නත් මේ ඇස කියන ආයතනය ඇසුරු කරන නිසාමයි. මට මේ වෙලාවේ මම ඇහැ කියන ආයතනය මගේ කරගෙන ඇසුරු කරන නිසාමයි. මම ඇහෙන් දකින රූපය පිළිබඳව යෝනිසෝ මනසිකාරයක් කරනවා නුවණ පවත්නවා නම් පින්නත්නේ මට ඇහෙන් ඇලීමක් ඇත්තේ නැහැ. පින්නත්නේ ඔයත්න්ගේ ජීවිත බලන්න, තමන්ගේ ජීවිතය බලන්න. අද අපි ලෝකේ පිරිහිලා කියලා කියනවා. ලෝකේ පිරිහිලා කියලා කියන්නේ මොකද්ද? අතීතයේ පින්නත්නේ ලෝකයේ පිරිහීමක් ඒ තරම තිබුණ නැහැ. ඒකට හේතුව තමයි ආධ්‍යාත්මය තුල වර්ධනයක් වෘද්ධියක් තිබුණා. අද තියෙනවා බාහිරය තුල භෞතිකය තුල වෘද්ධියක් තියෙනවා, අභිවෘද්ධියක් තියෙනවා. එතකොට මේ බාහිරය මේක පින්නත්නේ තරාදියක් වගේ. බාහිරය නැත්තම් භෞතිකය දියුණු වෙන ආධ්‍යාත්මිකය පිරිහෙනවා. ආධ්‍යාත්මිකය දියුණු වෙන භෞතිකය පිරිහෙනවා. ඒ කාලේ පින්නත් ආධ්‍යාත්මික දියුණුවක් තිබුණා. අද භෞතිකයේ දියුණුවක් තියෙනවා. මේ භෞතිකයේ දියුණුව තියෙන නිසා පින්නත් අපිට ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වීමක් කරනවා කියන කාරණාවක් කරන්න අපහසුයි. ඒ නිසා අපි දැනගන්න ඕන තමන් නිවන් කරහා යන පුද්ගලයෙක් නම් මම පරිවර්ජණය කරන්න ඕන කාරණා තියෙනවා. ඇතම් කාරණා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපිට සප්පාය වූ ස්ථානයක් තියෙන්න ඕන. සප්පාය වූ පරිසරයක් තියෙන්න ඕන. කැප වූ සුදුසු වූ පරිසරයක්. ඒ වගේම සුදුසු වූ දේවල් පරිහරණය කරන්නත් ඕන. ඔයත්තන්ට අද නිවන වැහිලා තියෙන්නේ ගොඩක් දෙනෙක් කියන කාරණාව තමයි එදා නිවන් දැක්ක අද නිවන් දකින්නේ නැහැ. එතකොට අපි ලෝකෙට ඇලිලා භෞතිකයේ තුලට ඇලිලා පින්නවත් භෞතිකය කියලා කිව්වොත් එහෙම ධර්මයේ පැත්තෙන් ගත්තොත් එහෙම කබලින්කාර ආහාරය. කබලින්කාර ආහාරය තුල අපි ගිජු බවක් ඇති කරගෙන අභි වදති අභිනන්දති අජ්ජෝසාය තිට්ඨති. මේ කබලින්කාර ආහාරය තුල පින්නත් අපි බැසගෙන ඉන්නවා නම් අපිට මනෝ සංචේතන ආහාරය පිරිසිඳ දකින්න පුළුවන් කියලා දෙයක් වෙන්නේ නැහැ. භෞතිකයෙන් මිදිලා ආධ්‍යාත්මික තුලට එන්න ඕන ගමනක් තමයි මේ නිවන් ප්‍රතිපදාවේ තියෙන්නේ. රූපයෙන් මිදෙන රූපේ කලකිරෙන තැනක්. රූපේ කලකිරෙන කෙනාට තමයි පින්නත් ආධ්‍යාත්මිකයේ දියුණුවක් කියලා තියෙන්නේ. අත්ති රූපානං ආදීනෝ තස්මා සත්තා රූපේසු නිබ්බින්දන්ති. මේ රූපේ කලකිරින්න දෙයක් තියෙනවා. ආදීනවයක් තියෙනවා. මේ රූපේ ආදීනවයක් තියෙන නිසා පින්වත්නි මේ සත්‍ය රූපේ කලකිරෙනවා. ඔය ඇත්තන්ට ආස්වාදයේම ලෝකේ විඳිනවා කියලා දෙයක් ඇත්තේ නැහැ. ඔය ඇත්තන් ලෝකේ ආස්වාදයේම විඳිනවා කියලා දෙයක් ඇත්තේ නැහැ. මේකේ කලකිරීමකුත් තියෙනවා. ඒ නිසා තමයි බොහෝ පිරිසක් අද ලෝකේ බොහෝ පිරිසක් සැනසීමක් හොයාගෙන යනවා. නමුත් හරිම සැනසීම නිවෙන්න මාර්ගයේ තියෙන බුදුරජාණන් වහන්සේ දේශනා කරපු බුද්ධ වචනය තුල. නොඑක් රටවල නොඑක් පිරිස ඇත්තන් දන්නවා. නොඑක් ශාස්ත්‍රවරු නොඑක් ගුරුවරු හොයාගෙන යනවා. තමන්ගේ මානසික සුවය හොයාගෙන මානසික පැත්ත හදාගන්න. ඇයි මේ විදිහට යන්නේ? රූපේ ආස්වාදයක් තිබුණා. ඒ වගේම රූපේ ආදීනවයකුත් තියෙනවා. අන්න මේ ආදීනවය දකින්නකොට මේ ඇත්තන්ට සිද්ධ වෙනවා රූපේ කලකිරෙන්න. කලකිරෙන කෙනා පින්වත්නි නිස්සරණයක් හොයාගෙන යනවා. රූපෙන් මිදීමක් මේ ලෝකෙන් මිදීමක් හොයාගෙන යනවා. ඉතින් මේ විදිහට පින්වත්නි ඔයත්තන් නිතරම උත්සාහවත් වෙන්න ඕන. අපි මේ රූපයක් දැකලා මම ඇත්ත කරගන්න ලෝකේ ඇත්ත කරගන්න ලෝකෙන් මිදලා කන ඇත්ත කරගන්න ලෝකෙන් මිදෙන්න. මේක බැරිකමක් නෙමෙයි. ඒකයි කුම්මෝපම ආදී සූත්‍රවල බුදුරජාණන් වහන්සේ දේශනා කරේ ඉදිබුවා කියන සත්වයා හිස පෙරටු කරගත්ත ආයතන 4 අත්පා හකුලුවා ගන්නවා වගේ පින්නත් මේ ඇස කන නාසය දිව ශරීර කියන ආයතන පහම හකුලුවා ගන්න. මනසත් හකුලුවා ගන්න පුළුවන්. මේ ඉන්ද්‍රියසු ඉන්ද්‍රියන් වල ගුත්වත් ద్వාර වෙන්න පුළුවන්. වැසූලද ආයතනයන් බවට පත් කරන්න පුළුවන්කමක් තියෙනවා. ආයතන වහන්න පුළුවන්.
මේ ඇහෙන් ගන්න ඔයත්තන් අද මේ ලෝකයක් තියනවා කියලා විඳින්නේ කබලින්කාර ආහාරය පරිහරණය කරන නිසා ඇහෙන් බලලා සද්ද අහලා කනෙන් මේ ආයතන වලින් ලෝකේ විඳලා මේ ආයතන වහන්න පුළුවන්කමක් තියෙනවා. මේ ආයතන වහපු කෙනාට තමයි පින්නත් මන ආයතන උපදින්නේ. ඉතින් පින්නත් මේ ආශ්‍රිතවම සූත්‍රයක් තමයි අද කතා කරන්න යන්නේ. මේ සූත්‍රය වාත සූත්‍රය. වාත කියලා කියන්නේ සුළඟට. එතකොට භාග්‍යතුන් වහන්සේ සුළඟ උපමා කරගෙන සහ තවත් කාරණා තුනක් උපමා කරගෙන මේ සූත්‍රය දේශනා කරනවා. වාත සූත්‍රය පින්වත්නි ඊ타ත්ම වැදගත් අද සමාජයේ සහ කවරෝ සමාජයකට සදාකාලිකවම මේ කාරණා වැදගත් මන්දයත් පින්වත්නි මේ ලෝකයේ සත්‍යය මේ දේ නොදන්නාකම නිසායි අද දෘෂ්ටියෙන් දෘෂ්ටියට යන්නේ. දෘෂ්ටියෙන් දෘෂ්ටියට යනවා කියලා කියන්නේ පින්වත්නි ලෝකේ භෞතිකයේ තුල යම් යම් දේවල් හොයාගෙන යන්නේ අද මේ ආයතන වලින් ලෝකේ හටගෙන ආයතන වලින්ම නිරුද්ධ වෙනවා කියලා ආයතන නිරෝධයෙන්ම ලෝකේ නිරෝධ වෙනවා කියලා නොදන්නාකම නිසා. එතකොට මේ සූත්‍රය පින්නත් ඉතාමත්ම වැදගත් සූත්‍රයක් වෙන්නේ අද අපි ලෝකේ හදාගන්නේ කොයි පැත්තෙන්ද? අද අපිට මේ ලෝකේ ඇත්ත වෙන්න මොකද්ද හේතුව කියන එක බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. කිස්මින්නුඛෝ භික්ඛවේ සතිකින් උපාදායකින් අබිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති න වාතා වායන්ති න නජ්ජෝ සන්දන්ති න ගබ්බිනියෝ විජායන්ති න චන්දිම සූර්යා උදෙන්තිවා අපෙන්තිවා. මේ යම් කිසි දෘෂ්ටියක් තියෙනවා. මේ දෘෂ්ටියක් තියෙනවා. මේ දෘෂ්ටිය උපදින්නේ කුමක් ඇසුරු කරගෙනද කුමක් උපාදාය කරගෙනද? මොකද්ද මේ දෘෂ්ටිය පින්වත්නි? න වාතා වායන්ති හුළඟ හමන්නේ නැහැ. න නජ්ජෝ සන්දන්ති ගඟ ගලන්නේ නැහැ. න ගබ්බිනියෝ විජායන්ති මේ ගැබිනි මව්වරු වදන්නේ නැහැ. ඒ වගේම මේ ඡන්ද සූර්යෝ සඳ සූර්යා උදා වෙන්නේ නැහැ. ඒ වගේම අවරට යන්නේ නැහැ. මේ විදිහට දෘෂ්ටියක් තියෙනවා. ඒ කියන්නේ අපිට සමහර දවස්වලට හිතෙනවා අද හුළඟ නැහැ. ඒ නිසා රස්නේ. ඒ වගේම ගඟ හිඳිලා මෙසරේ වතුර නැහැ, වැස්ස නැහැ. මේ විදිහට පින්නොත් අපිට ලෝකේ නැහැ කියලා දෘෂ්ටියක් උපදින යම් යම් දේවල්. අපි යම් කිසි ගෙදරකට යනවා. ගෙදරට යනකොට ඒ පිරිස නැහැ කොහරි ගිහිල්ලා. මේ විදිහට නොඑක් පින්නත්නි ඔයත්ගේ ජීවිතය උදේ ඉඳන් රැ වෙනකම්ම ගෙවෙන්නේ ඇත හෝ නැත කියන අන්ත දෙකෙන්. අපිට මේ නෑ කියන දෘෂ්ටිය උපදින්නේ කොහොමද කියලා තථාගතයන්න් වහන්සේ දේශනා කරනවා. කුමක් ඇති කල්ලිද මේ දෘෂ්ටි උපදින්නේ? හොඳට කල්පනා කරලා බලන්න පින්නත්නි. සමහරක් විට මීට ස්වල්ප මොහොතකට කලින් වෙච්ච සිදුවීමක් හෝ වෙන්න පුළුවන් අරගෙන බලන්න. උදෑසන කාලේ වෙච්ච සිදුවීමක්, දහවල් කාලේ, රාත්‍රී කාලේ වෙච්ච සිදුවීමක් යම් කිසි නෑ කියලා දෙයක් ඔයත්තන් කිව්වනම් මේ නෑ කියන දෘෂ්ටිය ඔයත්තන්ට දෘෂ්ටියක්. මේ දෘෂ්ටිය හටගත්තේ කොහොමද කියලා ඔයත්තන් දන්නවද? මට අහවල් දේ නෑ. අහවල් කෙනා හිටියේ නෑ. අහවල් දේ තිබුණේ නෑ. මට මේ දේ නෑ කියලා මේ නෑ කියලා දෘෂ්ටියක් තියෙනවා. දෙයක් හෝ කෙනෙක් නැහැ කියන දෘෂ්ටියක් තියෙනවා. අපි ඒක දකින්නේ ලෝකේ පැත්තෙන්. ලෝකේ දෙයක් ඇත්තේ නැහැ කියන පැත්තකින් තමයි අපි දකින්නේ. එතකොට මේ දෘෂ්ටිය උපදින්නේ කොහොමද? කුමක් ඇති කල්ලිද? පිනති බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා රූපේකෝ භික්කවේ සති රූපං උපාදාය රූපං අබිනිවිස්ස එවං දිට්ඨි උප්පජ්ජති. ඒ වගේම රූපය, වේදනාව, සංඥාව, සංඛාරය, විඥානය කියන පංචස්කන්ධය, පංච උපාදානස්කන්ධය අසුරු කරගෙන තමයි පින්වත්නි අපිට මේ ලෝකේ නැහැ කියලා හෝ තියනවා කියලා දෙයක් අන්ත දෙකට අපිට හිතෙන්නේ. පින්වත්නි අද අපි හැම නිතරම කරන්නේ රූපේ පැත්තෙනුයි අපි දෙයක් කාරණාවක් තියනවා නැහැ කියලා හිතන්නේ. රූපේ තුල දෙයක් තියෙනවා, රූපේ තුල කෙනෙක් ඉන්නවා. සද්දේ තුල දෙයක් තියෙනවා, සද්දේ තුල කෙනෙක් ඉන්නවා. මේ වෙලාවේදී මේ රූපේ දිහා බලාගෙන රූපේ පැත්තේ කෙනෙක් ඉන්නවා.
නැතිනම් මේ කෙනා නැහැ. මේ දේ තියෙනවා කියලා අපිට දෘෂ්ටියක් උපදිනවා. මේ දේ තියෙනවා මේ කෙනා නැහැ කියලා මේ ඇස කන නාසය දිව ශරීරය කියන නැතිනම් මනස කියන මේ ආයතන හයෙන්ම පින්වත්නි අපිට තියෙනවා හෝ නැහැ කියලා මේ ධර්මයේ කතා කරද්දී පින්වත්නි මේ මොහොතට ආදේශ කරලා බලන්න. මේ වෙලාවේදී යම් කිසි දෙයක් තියෙනවා හෝ නැහැ කියලා අපිට ලෝකයේ පැත්තෙන්මයි මුණ ගැහෙන්නේ. රූපේ පැත්තෙන්මයි සද්දේ පැත්තෙන්මයි මුණ ගැහෙන්නේ. පින්වත්නි තථාගතයන්න් වහන්සේ දේශනා කරනවා අද අපිට මේ ධර්මයේ වැහිලා තියෙනවා. පින්වත්නි රූපේ පැත්තෙන් රූපයට කතා කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. රූපය අපිට අරමුණු කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. රූපය අනාරම්මනයි. මේ රූපය දිහා බලාගෙන පින්වත්නි අපි හඳුනාගන්නේ අපේ නාම ධර්මතා පැත්තෙන්. යම් කිසි කෙනෙක් එනකොට මේ මල්ලි, මේ අක්කා, මේ පුතා, මේ දුව, මේ අම්මා තාත්තා කියලා හඳුනා ගැනීම කරගන්නේ හිත පැත්තෙන්. මේ හඳුනා ගැනීම යම් කිසි දැන ගැනීමක් කරගන්නවා ලෝකේ මේ දෙයට තව ටිකක් එකතු වෙන්න ඕන. නැත්නම් මේ දේ මේ විදිහට සිද්ධ වෙන්න ඕන කියලා අපි හැම වෙලාවෙම පින්නත් දෙයක් දැනගන්නේ හඳුනාගන්නේ කරගන්නේ හිත පැත්තෙන්. නමුත් අපි හිත පැත්ත බලන්නේ නැතුව අපි හිතනවා මේ හිත පැත්තේ ඇතිලා නැති වෙන පංච උපාදානස්කන්ධය බාහිර වස්තුවක තියෙනවා කියලා. මේක තමයි දෘෂ්ටිය. අපි රූපේ පැත්තේ දෙයක් දකිනවා නම් රූපේ පැත්තේ දෙයක් ඇතයි හෝ නැතයි කියලා සද්දේ පැත්තේ දෙයක් ඇතයි නැතයි හෝ කියලා දකිනවා නම් පින්නත් මේක තමයි අවිද්‍යා දෘෂ්ටිය. මේක තමයි දෘෂ්ටිය. එතකොට අපි දකින්න ඕන කොහොමද මේ පංච උපාදානස්කන්ධය හටගත්තේ? පින්නත් පංච උපාදානස්කන්ධය කියනකොට මේක තවත් එක්තරා පාලි වචනයක් නෙවෙයි. මේ වෙලාවේදී මම යම් කිසි දෙයක් හඳුනා ගන්නවා නම් මම හඳුනාගන්නේ හිත පැත්තෙන්. එතකොට යම් කිසි දෙයක් රැස් කරගන්නවා නම් රැස් කරගන්නේ හිත පැත්තෙන්. ඔයත්තන්ට මේ වෙලාවේදී යම් කිසි රූප රාමුවක් දිහා බලාගෙන මේ දේ කියන මේ අහවල් දේ මේ කෙනා කියලා යම් කිසි දෙයක් අරමුණු කරනවා නම් පින්නත්නේ හොඳට බලන්න ඒක රූපේ පැත්තෙන්ද අරමුණු කරන්නේ මනස පැත්තෙන්ද. එතකොට මේ මනස පැත්තෙන් අරමුණු කරන දේ නැත්තම් රූපයට බහලන්න යන්න එපා. රූපයට බහලනකොට තමයි පින්නත් ඒක තථාගතයන්න් වහන්සේ දේශනා කරන්නේ මා නිමිත්තක් ගාහිනු අහුවත මානුභයංජනක් ගාහිනු. මේ නිමිති අනුනිමිති වශයෙන් ලෝකයේ පැත්තෙන් ගන්න එපා. මේ නිමිති අනුනිමිති වශයෙන් මඤ්ඤණා කරන්නම හිත පැත්තෙන්. එතකොට අපි හිත පැත්තෙන් දකින්න නැතුව අපි දකින්න රූපේ පැත්තේ දෙයක් තියනවා කියලා. එතකොට රූපේද අපි රූපයක් වශයෙන් මඤ්ඤණා කරන්නේ හඟින්නේ පින්නත්නේ හිත පැත්තෙන්මයි. ඒකයි පින්නත් මූලපරයය ආදී සූත්‍රයන් වල සඳහන් වෙන්නේ රහතන් වහන්සේ පරිඤ්ඤයයි පිරිසිඳ දැකලා මඤ්ඤති. අද අපිට රූපයක් තියෙනවා. කෙලින්ම පින්නත් අද අපි මේ පැත්තේ පංච උපාදානස්කන්ධයක් හට ගන්නකොට අපි ඒක රූපයට බහලනවා. රූපේ තියෙන දෙයක් හැට රූපේ ඉන්න කෙනෙක් විදිහට. එතකොට මේ රූපේ දෙයක් තියෙනවා රූපේ කෙනෙක් ඉන්නවා කියන දේ හඟින් නැතුව පින්නත් මෙතන තියෙන යථා ස්වභාවය දැක්කොත් අද උදේ පාන්දර අපි නැගිට්ටට පස්සේ අපිට හිතෙනවා හිරු උදා වෙලා එළිය වැටිලා. හවස් වෙනකොට අපිට හිතෙනවා රෑ වීගෙන එනවා. ඒ වගේම දවල් වීගෙන එනකොට අපිට හිතෙනවා ගොඩක් රස්නේ. නමුත් අපි දකින්නේ නැහැ මෙතනදී සූර්යයා තුල චන්ද්‍රයා තුල වෙන සිද්ධාන්තය අපි දකින්නේ නැහැ. අපි දකින්නේ මේ පොළොවට වෙලා තියෙන දෙයක් වෙනස්කමක් විවිධත්වයක්. ඒ වගේ පින්නත් අපි දකින්නේ අද රූපේ පැත්තේ යම් කිසි දෙයක්. නමුත් මේක ඇතුළාන්තයේ පැත්තට ගියොත් එහෙම මෙතන ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කරේ මේ පංච උපාදානස්කන්ධයක් හටගන්න තැනකයි අපිට මේ බාහිර දෙයක් තියෙනවා කියලා හැඟෙන්නේ. බාහිර සද්ද ඉතින් පින්නත් මේ බාහිර දෙයක් තියෙන තාක්කල් තථාගතයන් වහන්සේ භාවිතා කරන වචනය තමයි අජ්ජෝසාය තිට්ඨති. කබලින්කාර ආහාරය තුල ඔයත්තන් ඉන්න තාක්කල් පින්නත් තරහ එනවා රාගේ විඳිනවා යම් කිසි තණ්හාවක් එනවා කෙනාට දේවල් වලට කියන එක වළක්වන්න පුළුවන් කමක් නැත්තේ නේ අසීරුවේ වළක්වන්න. මොකද කබලින්කාර ආහාරය තුල පින්නත් කබලින්කාර ආහාරය පරිහරණය කරනවා නම් ඒකේ තුල බැසගෙනමයි පවතින්නේ. පැත්තන්ට ඒ අමුතුවෙන්ම මඤ්ඤණා කරන්න හඟින්න දෙයක් ඇත්තේ නැහැ. අද යම් කිසි දෙයක් ගත්තොත් පින්නත් මේ ලෝකයේ තුල පෘථග්ජන සත්වයා බැසගෙනම ඉන්නවා.
එතකොට මේ කබලින්කාර ආහාරයෙන් මිදෙන සත්වයාට පින්වත් මේක මනාව පේනවා මේ බාහිර සිදුවීමක් නෙමෙයි පංච උපාදානස්කන්ධයේ හට ගැනීම සිදුවෙන රූපේ පැත්තෙන් නෙමෙයි. මට මේ වෙලාවේදී අම්මා කියලා ඇති වෙන්නේ පංච උපාදානස්කන්ධය මනස පැත්තෙන්. මන ආයතන පැත්තෙන්. නමුත් මම හිතනවා නොදන්නාකම, අශෘතවත්කම, අවිද්‍යාව නිසා, අනුවණකම නිසා රූපය තුල දෙයක් තියෙනවා කියලා, රූපය තුල කෙනෙක් ඉන්නවා කියලා. පින්වත් මේක කෙනෙකුට අසීරු වෙන්න පුළුවන් මේ කාරණාව. ඒකයි පඤ්ඤාවන්තස්සයෙන් භික්ඛවේ ධම්මෝ නායන් ධම්මෝ දුප්පඤ්ඤස්ස. මේ ධර්මයේ ප්‍රඥාවන්තයන්ට පමණයි. ඔයත්තම් ප්‍රඥාවන්ත නම් පින්නත් මේක තේරුම් ගන්න පුළුවන් පහසු කාරණාවක්. මේක අතකින් මේ රූපේ පැත්තේ නෙමේ අම්මා කියන මේ හඳුනා ගැනීම රැස් කර ගැනීම විඥානේ ඒ මොහොතේ ඇතිලා නැති වෙන මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ හිත පැත්තෙන්. ඒතකොට පංච උපාදානස්කන්ධය පිළිබඳව පින්නත් මම මනා සිහිනුවණකින් ඉන්නවනම් මට බාහිරින් කෙනෙක් මුණ ගැහෙන්නේ නැහැ. මොකද බාහිරින් කෙනෙක් මුණ ගැහෙන්න පින්නත් මේ පංච උපාදානස්කන්ධේ ආයතන හයක් තිස්සේ නැතිනම් මේ පංච උපාදානස්කන්ධේ පින්නත් 11 ආකාර රූපයකට විහිදෙනවා. 11 ආකාර රූපයකට විහිදෙනවා. අතීත වේවා, අනාගත වේවා, ළඟ වේවා, දුර වේවා, ආධ්‍යාත්මික බාහිර හීන ප්‍රණීත මේ ආදී වශයෙන් 11 ආකාරයකට ගෙනල්ලා දෙන්නේ විඥානයේ විසින්. එතකොට යෝනිසෝ මනසිකාරය කරන්න බාහිර රූපේ මිදෙනවා. අතීත රූපේ, අනාගත රූපේ මිදෙනවා. වර්තමාන රූපයකට එනවා, ආධ්‍යාත්මික රූපයකට එනවා. එතකොට දවසක් එනවා පින්නොත් ආධ්‍යාත්මික රූපෙන්ද මිදෙන. ඉතින් ඒකට තමයි මේ රූපේ ඇත්ත දකින්න ඕන. ඇහැට යම් කිසි රූපයක් එනකොට මේක වර්ණ සටහනක් වශයෙන් දකින්න ඕන. මේක නොදන්නාකම නිසා තමයි පින්නත් අද අපි රූප වාහනේ දිහා බලාගෙනත් ආත්ම සංඥාවම ඇසුරු කරනවා. මේ යම් කිසි අප්‍රාණවාචී දෙයක් ලෝකේ තියෙනවා නම් ඒ දිහා බලාගෙනත් අපි ආත්ම සංඥාවම ඇසුරු කරනවා. අතරක් නැතුව සෑම වස්තුවකම පින්නත් අපි ආත්ම සංඥාව ඇසුරු කරනවා. මේ ආත්ම සංඥාවෙන් ගෙවෙන්න නම්, ආත්ම සංඥාවෙන් මිදෙන්න නම් පින්නත් මේ රූපේ ඇත්ත ස්වභාවය බලන්න ඕන. අනාත්ම ස්වභාවය ප්‍රකට වෙන්න ඕන. අනාත්ම ස්වභාවය ප්‍රකට කරගන්න නම් අපි රූපයේ යථා ස්වභාවය දකින්න මේ ඇහැට එන්නේ වර්ණ සටහන. ඇහැට එන රූප මාත්‍රයක් පමණයි. මේ ඇති වෙලා නැති වෙන රූපේ පින්වත්නි අපි අද ආත්මවත් කරගෙන තියෙන දෙයක් මෙච්චර කාලයක් පවතින දෙයක්. මේ වෙලාවේදී අපිට පින්වත්නි හිතෙන් ගෙනල්ලා දෙනවා මුලින් මතක් කරා වගේ භවය කියන කාරණාවෙන් ගෙනල්ලා දෙනවා මෙපමණ වෙලා මේ රූපේ පවතිනවා. මේ රූපේ පවතිනවා කියලා මේ වෙලාවේදී ගෙනල්ලා දෙන්නේ මගේ හිතෙන්මයි. විඥාණයෙන්ම ගෙනල්ලා දෙනවා ඒ මොහොතේ වේගවත් ස්වභාවය නිසා මෙපමණ වෙලාවක් පවතින රූපයක්. පින්වත් මේ රූපේ පිළිබඳව පිරිසිදු දකින්නවා නම් මනා නුවණකින් යුක්තව ඔයත් ඉන්නවා නම් පවතින රූපයක් මුණ ගැහෙන්නේ නැහැ. අපිට ඒ මොහොතේ අලුත්ම වූ රූපයක් මුණ ගැහෙනවා. එකම ගඟෙන් දෙසරයක් නාන්න බෑ වගේ පින්නත් අපිට එකම රූපේ දෙසරයක් බලන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ මොහොතේ වැය වෙලා යන රූපය මනසින් විඥාණයෙන් ගෙනල්ලා පවතින රූපයක් බවට පත් කරලා තියෙනවා. මම පොඩි කාලේ ඉඳන් ජීවත් වෙනවා. මම අනාගතේ ජීවත් වෙනවා. මම මෙච්චරලා ජීවත් වුණා. මම මේ ලෝකේ ජීවත් වෙනවා කියලා නැත්තම් මනසින්ම විඥානයේ මගින්ම 11 ආකාර රූපේ ඇසුරු කරන නිසා කබලින්කාර ආහාරය පරිහරණය කරනවා නම් පින්නත් 11 ආකාර රූපේ පරිහරණය කරනවා. එතකොට මේ 11 ආකාර රූපේ පරිහරණය කරගෙන ලෝකේ ඇත්තයි කියලා නැත්තම් හිතාගෙන ඉන්නවා. ඇත්ත වූ ලෝකයක් තුල නැත්තම් අද ඉන්නවා. පින්නත් අපිට නිින්ද ගියාට පස්සේ අපිට මේ ලෝකේ ඇත්තේ නැහැ. ඇයි? පංච උපාදානස්කන්ධේ නිද්‍රෝපගත වෙලා නැවත උදෑසන අවදි වෙනකොට අපිට ආපහු නැවතත් තිබුණ ලෝකයක් තියෙනවා. ඊයේ ඉඳන් නැතිනම් ඊයේ නිින්දට ගියා මම. එතකොට නිින්දට යන්න කලින් ලෝකයක් තිබුණා. දැන් නැවත උදෑසන අවදි වෙලා ඉන්න මට ආපහු පටන් ගන්න ලෝකයක් තියෙනවා. එතකොට ඉන්නත් මේ වෙලාවේදී යම්කිසි පංච උපාදානස්කන්ධයක් හට ගන්නවා නම් ඒ හටගන්න පංච උපාදානස්කන්ධේ ලෝකෙ ඇත්ත වෙලා තියෙනවා. මුළු ලෝකෙම ඇත්ත වෙන්නේ නැහැ.
එක පංච උපාදානස්කන්ධය ඇතුලේ ලෝකෙම ඇත්ත උනාට පින්නත් මේ වෙලාවේදී අපි කතා කරොත් අම්මා ගැන. අම්මා ගැන කතා කරොත් අම්මා කියන මේ පංච උපාදානස්කන්ධය තුලින් ලෝකයක්ම නිර්මාණය වෙලා තියෙනවා. හැබැයි අම්මා කියන මේ පංච උපාදානස්කන්ධය මුළු ලෝකෙම නෙමෙයි. අපි ගත්තොත් පින්නත් තමන්ගේ ශරීරය, අපි ඉගෙනගත්තු දේවල්, අපි ඇසුරු කරපු යාළුවෝ, අපි ඇසුරු කරපු දේවල්, අනාගතේ කරන්න ඉන්න දේවල් මේ විදිහට විවිධ වූ බොහෝ සංකල්ප බොහෝ පංච උපාදානස්කන්ධයන් තියෙනවා. අපි එක පංච උපාදානස්කන්ධයක් ඇසුරු කරනකොටම ලෝකේ ඇත්ත වෙලා තියෙනවා. එතකොට පින්නත් අපිට පුළුවන්කම තියෙන එක පංච උපාදානස්කන්ධයක් ඇසුරු කරලා ලෝකේ ඇත්ත කරගන්න. අපිට මුළු ලෝකෙම හාත්පස විහිදුණු වූ ලෝකයක් පැනවෙන්නේ නැහැ. මේ වෙලාවේදී ධර්ම ශ්‍රවණය කරනකොට සමහරක් විට ලෝකයේ තියෙන වසංගත තත්ත්වය අමතක වෙලා. දැන් වසංගත තත්ත්වයක් ලෝකයේ තියෙනවා කියනකොට අපිට ඒක ඇත්ත වෙලා තියෙනවා. වෙනත් රටක් ඇමරිකාව, ඕස්ට්‍රේලියාව මේ වගේ රටක් කියනකොට අපිට ඒ වෙලාවේදී ඒ මොහොතේ හටගන්න පංච උපාදානස්කන්ධය ඇත්ත වෙන නිසා පංච උපාදානස්කන්ධය කියන මේ පංච උපාදානස්කන්ධෙ පින්නත්නි භවයේ විසින් ලෝකයක් නිර්මාණය කරලා තියෙනවා. එතකොට මේ භවය ප්‍රහීන කරන්න පුළුවන්. උපාදානය කියන්නේ පංච උපාදානස්කන්ධය නෙවෙයි. එතකොට පංච උපාදානස්කන්ධෙන් වෙන් වූවකුත් නෙමෙයි. හරියට පින්නත්නි පිටි ටිකකට වතුර ටිකක් දැම්මට පස්සේ හාත්පස මැඩගෙන ඉන්නවා වගේ මේ පංච උපාදානස්කන්ධය චන්දරාගය විසින් උපාදාන කරගෙනම ඉන්නවා. ඔයත් හිතන්න මේ පිටි ටික වතුර වලින් තෙත්තුණු පිටි ටික යම්කිසි සූර්ය රශ්මියකින් හෝ යම්කිසි රශ්මියකින් උෂ්ණත්වයකින් වතුර ටික නැති කරොත් ආපහු ටිකින් ටික කුඩු බවට පිටි බවට පත් වෙනවා. ඒ වගේ පින්නත්නේ මේ පංච උපාදානස්කන්ධය වෙලාගෙන සිටින මේ උපාදාන මේ චන්දරාගේ ගෙවන්න පුළුවන්. මේ සූර්ය රශ්මිය යෝනිසෝ මනසිකාරය කියන සූර්ය රශ්මිය මේකට පතිත කරොත් පින්නත්නේ චන්දරාගය කියන කාරණාව ටිකින් ටික ගැලවිලා යනවා. වියලිලා යනවා. ඉතින් ඒ නිසා පින්නත්නේ අපි කරන්න ඕන මේ බාහිරයට අද අපි ලෝකයක් කියලා නැඹුරු වෙච්ච ස්වභාවය මුලින්ම නැති කරන්න ඕන. නානත්ත්ව ස්වභාවයෙන් ඒකත්ව ස්වභාවයකට පැමිණුණු පුද්ගලයාට විදර්ශනා පූර්වාංගම හෝ වේවා සමත පූර්වාංගම හෝ වේවා ඒකත්ව ස්වභාවයකට පැමිණුණු කෙනාට තමයි පින්නත් මන ආයතන උපදින්නේ. අද ඔයත්තන්ට වාත සූත්‍රයේදී තථාගතයන්න් වහන්සේ දේශනා කරා වගේ ලෝකේ ඇත්ත වෙලා තියෙනවා. මම ඉන්නවා. මට සාපේක්ෂව ලෝකයක් තියෙනවා. මම මේ නිලතලයේ දරනවා. මට මෙච්චර පිරිසක් ඉන්නවා. පින්නත්නේ කොටින්ම කිව්වොත් කවදාවත් මේ දර්ශනය දකින්න කෙනා ලෝකයක් මෙපමණ කාලයක් කොච්චර කාලයක් සංසාරේ සැරිසරුවක් වෙනවද දකින්න මම ලෝකේ විඳලා නැහැ. මම විඳලා තියෙන්නේ මගේ ආයතන ටිකමයි. මට මේ වෙලාවේදී ධර්ම දේශනා කරනවා හෝ බණ අහනවා හෝ මේ දේ කරනවා කියලා මගේ ආයතන ටිකම මගේ හැඟීම් ටිකම විඳිනවා මිසක් මම ආදරය කරනවා කියලා මගේ හැඟීම් ටිකම මට මේ දේ තියෙනවා කියලා මගේ හැඟීම් ටිකම මම විඳිනවා මිසක් පින්නත් මට ලෝකයක් විඳින්න බෑ. එතකොට පින්නත් මේ විදිහට බාහිර ලෝකයක් විඳින්න බෑ කියලා දැනගත්තයින් පස්සේ පින්නත් අපි රූපයට ඇලෙන ස්වභාවය බාහිරයට යොමු වෙන ස්වභාවය නැති වෙනවා. කබලින්කාර ආහාරයෙන් මිදෙනවා. කලකිරීමටපත් වෙනවා. කලකිරෙන්නේ ඇයි? රූපේ යථා ස්වභාවය තේරෙන පින්නත් අපේ මෙච්චර කාලයක් ලෝකේ වින්දා කියලා අපි කරලා තියෙන බොරුවක්. සුපිනක උපමා කාම. සිහිනයකට බඳු බුදුරජාණන් වහන්සේ මේ කාමේ උපමා කරේ පින්නත් මේ වෙලාවේදී මම හීනයක් දකිනවා වගේ. හීනෙදිත් ඔයත්තන් කරන්නේ මොකද්ද? හීනෙන් පින්නත් අපි කෑම කනවාද? අපි ඇවිදිනවාද? නමුත් අපි ඒ වෙලාවේදී අපිට ඇත්ත වෙලාම තියෙනවනේ ලෝකේ. අපි ඒ වෙලාවේදී ඇත්ත කරගෙන ජීවිතේ ඒ වෙලාවේදී විඳිනවා හීනෙදී. ඒකම තමා පින්නත් මේ වෙලාවේදී සිද්ධ වෙන්නේ මම මේ වෙලාවේදී මේ ලෝකේ ඇත්ත කරගෙනම මම හීනෙක ඉන්නවා. ඉතින් අට්ටික උපමා කාම මේ කබලින්කාර ආහාරය තුල ඉන්නකොට මට ලෝකේ එළිය කෙනෙක් ඉන්නකොට විඳින්න මට එළිය දෙයක් තියෙනකොට විඳින්න පින්නත්නි අර සුනකයෙක්ට මුණ ගැහුණ හම්බ වුණ ඇට සැකිල්ලක් වගේ ඇට කැබැල්ලක් වගේ පින්නත්නි මස් නැතත් ඒකම
අනුභව කරනවා. ඒක තමයි අද ලෝකේ කරන්නේ. ඒකයි උම්මත්තකයි කිව්වේ. පිට්ටනියක දාපු මිනිස්යන් වගේ මේ අද ඔළුවේ අත් ගගහා, ලෙහි අත් ගගහා උම්මත්තකව හැසිරෙනවා. නමුත් මේක කෙනෙකුට තේරෙන්නේ නැහැ. තේරෙන්නේ නැත්තේ ඇයි? මේ එළියේ ලෝකයක් තියෙනවා කියලා විඳින්න නිසා. පින්නත් මේක අපි මේ සුපින්නක උපමා වූ කාමය, හීනයක් බඳු වූ කාමය විඳීමෙන් පින්නත් කෙනෙක් නුවණින් දකිනවනම් ඒ කෙනාට වැටහෙනවා මෙච්චර කාලයක් මමද සත්‍යයද උම්මත්තක වෙලා හිටියේ. මේ වෙලාවෙදිත් බණ අහනවා කියන තැනක් කුසලයක් වුණාට පින්නත් මම හදාගෙන විඳින ස්වභාවයක්. මම ලෝකයේ මේ වෙලාවේදී ආයතන වලින් හදාගෙන ආයතන ටික විඳින ස්වභාවයක්. ආයතන ටික විඳින තැනක් මම දකින බාහිර ලෝකයක් තියෙනවා කියලා. පින්නත් මේකෙ මිදෙන්න මේ ඇස කන නාසය දිව ශරීරය කියන ආයතන නානත්ව ස්වභාවයෙන් ඒකත්ව ස්වභාවයකට ගන්න. වර්ණ සටහන සද්ද මාත්‍රයක් ඒ වගේම මේ නාසයට ගන්ධ මාත්‍රයක් දිවට ස්පර්ශ මාත්‍රයක් විඳීම් මාත්‍රයක් කයට ස්පර්ශ මාත්‍රයක් කියලා මේ විදිහට මේක ඒකත්ව ස්වභාවයකට අර ගන්නකොට විදර්ශනා කරනකොට හැම මොහොතම යෝනිසෝ මනසිකාරය කරනකොට අන්න ඒ කෙනාට පින්නත් මන ආයතන උපදිනවා. බුදුරජාණන් වහන්සේගේ ශාසනය අද බුදුදහම කියලා අපි වැළඳගෙන උප්පත්තියේ ඉඳන් අපි හදාරන ඒ වගේම අදහන දේ පින්නත් මේකේ උණුහුමක්වත් උණුසුමක්වත් විඳලා නැතිනම් අපි මන ආයතනය කියන මට්ටමට ගිහලා පංච උපාදානස්කන්ධයේ උදේවැය බලලා පංච උපාදානස්කන්ධයේ උදේවැය කියන තැනකුණු අපිට මේ ලෝකයක් මුණ ගැහෙන්නේ කියන තැනක් අපිට අහුවෙලා නැතිනම් පින්නත් අපිට මද වූ රස්නයක්වත් බුදුදහම කියලා බුදුරජාණන් වහන්සේගේ වචනය කියලා අපිට දැනෙලා නැහැ. මේ මන ආයතනය ඉපදුනයින් පස්සේ පින්නත් මන ආයතනය ඉපදුනයින් පස්සේ අපිට බාහිරයි කියලා දෙයක් ඇත්තේ නැහැ. මන ආයතනය ඉපදුනාට පස්සේ මේ පංච උපාදානස්කන්ධයේ උදේ වැයම ලෝකේ කියලා දකින්න එදාට. එදාට පංච උපාදානස්කන්ධය ඇත්ත වෙලා. නමුත් බාහිර රූපේ පිළිබඳ කලකිරීමක් ඇති වෙලා බාහිර රූපේ ඇසෙන් රූපය දැකලා එදාට සතුට වෙන්නේ නැහැ. එදාට සතුට වෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. මොකද ඇහැ පරිහරණය කරන්නේ නැහැ. ඇහැ පරිහරණය කරන්නේ නැහැ කියලා කියන පින්නත් අපිට ඇහැ කියලා හම්බ වෙන්නේ පංච උපාදානස්කන්ධයක්මයි. කනෙන් ශබ්ද අහනවා කියලා පින්නත් මම කරන්නේ මගේ පංච උපාදානස්කන්ධය විඳින එක. එතකොට මේ ආයතන පහම වැහිලා පංච උපාදානස්කන්ධේ හටගෙන නැති වෙන ස්වභාවයම තේරෙනවා. එදාට පින්නවත් තේරෙනවා මේ පංච උපාදානස්කන්ධේ හටගෙන නැති වෙන දේ තමයි මම මෙච්චර කාලයක් ලෝකයයි කියලා විඳින්නේ. එතකොට පංච උපාදානස්කන්ධේ අනිත්‍ය වැටහෙනවා. එදාට තමයි පින්නත් පංච උපාදානස්කන්ධේ නිරෝධය දකින්නකොට පින්නත් මේ ලෝකේ අනිත්‍යයි කියන කාරණාව මනාව දකින්නේ. මේ විදිහට දැන් බාහිර ආයතන පහ පිළිබඳව අපි විදර්ශනා කරනකොට ඒකෙන් මිදලා මෙතෙන්ට පංච උපාදානස්කන්ධය කියන තැනට ආවයින් පස්සේ එතන ඇත්ත කරගන්නවා. පංච උපාදානස්කන්ධය තුල පිළිබඳව පින්වත් මෙනෙහි කරනකොට මේ හටගෙන නැති වෙන ධර්මතාවය පින්වත් පංච උපාදානස්කන්ධයක් තුල නැතිනම් මේ හටගෙන නැති වෙන චිත්ත චෛතසිකයන් තුලට මගේ අම්මා නැත්තම් යම්කිසි කෑමක් කියලා යම්කිසිම පංච උපාදානස්කන්ධයක් හට ගන්නකොට චිත්ත චෛතසිකයන් හට ගන්නකොට අපිට පුළුවන් ද හිත ඇතුළට කෑම ටිකක් ගෙනියන්න අම්මා කෙනෙක් හිත ඇතුළේ ඉන්නවද? එතකොට මේ හටගෙන නැති වෙන ධර්මතාවයන් අනාත්මයි. පංච උපාදානස්කන්ධය අනාත්මයි, අනිත්‍යයි, දුක්ඛයි කියන කාරණාව දකිනවා. මනාව වුණුවනකින් ප්‍රත්‍යක්ෂ වූ ඥානයකින් පින්නත් මේ විදිහට මේ පංච උපාදානස්කන්ධයේ උදය බලනකොට මෙතන හිස් වූවක්ම රිත්තකඤ්ඤය කායති ශුඤ්ඤකඤ්ඤය කායති පින්නත් හිස් වූවක්ම ශුඤ්ඤ වූවක්ම වැටහෙනවා. මේ විදිහට පංච උපාදානස්කන්ධය පිළිබඳව යෝනිසෝ මනසිකාරය කරනකොට පින්නත් විඥාන ආහාරය උපදින. ඒ කියන්නේ විඥාන කෘත්‍ය පමණ විඥාන මාත්‍රයක් පමණයි මෙතන සිදු වෙන්නේ.
ලෝකය කියලා දැනගැනීම කෘත්‍යයක් පමණයි. මෙතනදී පින්නද දැන් මේ වෙලාවේදී ලෝකය කියලා පංච උපාදානස්කන්ධය බණ ආයතනය තුල පංච උපාදානස්කන්ධය අපි කතා කරනවා. මේ විදිහට ආපස්සට ඒමක් කතා කරන කබලින්කාර ආහාරෙ මිදලා පස්ස ආහාරෙ මිදලා මනෝ සංචේතන මට්ටමට එනකොට එනදී දැන් අපි මේක මඤ්ඤණා කරන්නේ මේක කියන දහම් කාරණා ටිකත් ලෝකයක් ඇත්ත කරගෙන. තියෙන ලෝකයක මනෝ සංචේතනා කියලා ආහාරයක් තියෙනවා. මේ ආහාරය තුල ලෝකයක් ඇත්ත වෙලා අපිට තියෙනවා. පින්නත් මන ආයතනය තුලට එනකොට අපිට භවය කියන කාරණාව භවය කියන දේ සෑහෙන දුර වෙලා. මේ ලෝකයේ නිට්ටය ස්වභාවය ඒ වගේම 11 ආකාර රූපයන්ගෙන් බොහෝ රූපයන් ඡය වෙලා ගිහිල්ලා අතීතය කියලා දෙයක් ඇත්තේ නැහැ එතකොට. අනාගතය කියලා දෙයක් ඇත්තේ නැහැ. වර්තමානයේ හටගෙන තියෙන පංච උපාදානස්කන්ධය. එතකොට එදාට ආධ්‍යාත්මිකයි කියලා දෙයක් ඇත්තේ නැහැ. බාහිරයි කියලා දෙයක් ඇත්තේ නැහැ. මේ විදිහට පින්නති 11 ආකාර රූපයකින් කෙමෙන් කෙලෙසයන් ඡය වීමට යනවා. පින්නත් මේ විදිහට මන ආයතනය කියන තැනදී අද ඔය නැත්තම් ඔය මට්ටමේ ඉඳලා බලන්න එපා. එතෙන්ට ගියාම පින්නත් 11 ආකාරයකින් අපිට අද ගෙනල්ලා දෙන රූපයන්ගෙන් වර්තමාන රූපේ ඇත්ත වෙලා තියෙනවා. ආධ්‍යාත්මික රූපේ ඇත්ත වෙලා තියෙනවා. එතකොට ඒ තුලත් පින්නත් භවය කියන දේ දුර වෙනකොට පින්නත් භවය කියන දේ දුර වෙනකොට ලෝකේ නිට්ටය කියන ස්වභාවයකට යන්නේ නැහැ. මම ඇවිදිනවා, මම කෑම කනවා, මම කතා කරනවා, මම මේ කියන දෙයට උත්තර දෙනවා කියලා යම්ම වූ උදේ ඉඳන් රැ වෙනකන් යම්කිසි ක්‍රියාවක් කරනවා නම් පින්නත් මේ භවය කියන දේ දුර වෙනකොට මට ලෝකේ පැවැත්මක් ඇත්තේ නැහැ. මම ලෝකේ ඉන්නවා කියලා දෙයක් ඇත්තේ නැහැ. ඉතින් මේ භවයේ දුර වෙනකොට කාමාශ්‍රව, භවආශ්‍රව, ditthාශ්‍රව, අවිජ්ජාශ්‍රව කියන මේ ආශ්‍රයන් දුර වෙන පින්නත් ඒකයි රහතන් වහන්සේට මේ ලෝකේ මඤ්ඤණා කරන්න දෙයක් නැහැ. මම මේ ලෝකේ අදටත් දැනුත් ඉන්න නිසා තමයි මට ලෝකයක් විඳින්න තියෙන්නේ. තියෙන ලෝකෙක මම ඉන්නේ. ඒ නිසා පින්නත් මේ විදිහට මේ ආහාර වලින් මිදෙන ස්වභාවයකට එන්න. නැතිනම් පින්නත් ඔයත්තන් මේ වෙලාවේදී මේ මොහොතේදී මේ ක්‍රියාව කරගත්තේ නැතිනම් පින්නත් අනන්ත සංසාරයේ ඔයත්තන් ආපු ප්‍රමාණය ගණන් කරන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. ඒ වගේම අනාගතයට පින්නත් ඔයත්තන් ගිහිල්ලා ඔයත්තන් විඳින කටුක තීව්‍ර වූ වේදනාව කොච්චරයිද කියලා කියන්නත් බෑ. පින්නත් ඔයත්තන් මේ බණ පද ටික අහන්න ඔයත්තන්ට මනාව වූ වාසනාවක් තියෙනවා. බොහෝ වූ කුසල ශක්තියක් තියෙනවා. එතකොට මේ කුසල ශක්තිය පින්නත් ඔයත්තන්ට තථාගතයන්න් වහන්සේ කෑම එකක් බෙදලා අතර දීලා තියෙනවා වගේ ඒක අරගෙන අනලා කන්න බැරි නම් පින්නත් ඒක අපේ තියෙන දෝෂයක්. මට මේ කියන ධර්මයේ මනාව තේරෙනවා නම් මම මේ ධර්මයේ වඩන්නේ නැතිනම් පින්නත් ඒක මගේ තියෙන දෝෂයක් විනා ලෝකයේ තියෙන දෝෂයක්වත් ධර්මයේ තියෙන දෝෂයක්වත් නෙවෙයි. ඒ නිසා පින්නත් උත්සාහවත් වෙන්න. මොකද මේ මොහොත මග හැරුණොත් අපේ ජීවිතේ කොයි වෙලාවෙද කියන්න බැහැනේ පින්නත්. එතකොට මට මේ වෙලාව මග හැරුණොත් මේ ජීවිතයේ මග හැරුණොත් අද පින්නත්නි ලෝකේ සැපයි කියලා අල්ලාගෙන තියෙනවා. පින්නත්නි ලෝකේ සැපයි කියලා අල්ලාගත්තු තැනින් ලෝකේ පිළිබඳව කලකිරලා පැවිදි වෙනවා. පැවිදි වුණාට පස්සේ පින්නත්නි මේ පැවිද්දට එහා ගියපු සැපයක් තමයි නිවන කියන්නේ. සියලු සැපයන් අතුරෙන් උතුම්ම සැපේ තමයි පින්නන්නේ අස්මිමානේ දුර්වල වෙනකොට එන සැපය. ඒ සැපේ පින්නත් මේ ලෝකේ තියෙන මොන තරම් වටිනා වස්තුවක් වුණත් පින්නත් මේ වටිනාකමක් ඇත්තේ නැහැ. වටිනාකම නැති තැනක තමයි මේ සැපේ තියෙන්නේ. මේ අස්මිමානේ දුර්වල වෙනකොට අස්මිමානේ නැති වෙනකොට ක්ෂය වෙනකොට අස්මිමානේ නැති වෙනකොට පින්නත් ඒකෙන් දැනෙන සැපය ලබන සැපේ පින්නත් මේ ලෝකයේ තුලින් අපිට මොන කාම වස්තුවකින්වත් ලබන්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මොකද මේ ලෝකේ කාම වස්තුන් අපි හොයනකොට මේක තුලින් අපිට ඇත්තේ දුකක් වේදනාවක් 1000ක් පරිදාහයක් විනා ඉන්නන්නේ ඊ타ත්ම වූ අල්ප වූ ආස්වාදයක් තියෙනවා. මේ ආස්වාදෙ විඳින්නේ අපේ ආයතන වලින්මයි. මට පුළුවන් කමක් නැත්තේ නැහැ. තව කෙනෙක්ව විඳින්න. තව දෙයක් විඳින්න පුළුවන් කමක් නැත්තේ නැහැ. මට විඳින්න පුළුවන් මගේ ස්පර්ශය.
මගේ මේ පේන රූපය, ඇහෙන ශබ්දය යම් කිසි රසයක් මම ආයතන වලින් විඳිනවා නම් ඒකයි තථාගතයන් වහන්සේ දේශනා කළේ මේ රූපේ ආස්වාදයක් නැතුව නෙමෙයි. ආස්වාදයක් තියෙන අල්ප වූ ආස්වාදයක්. මේ ආස්වාදය ගෙනල්ලා දෙන්නේ මනසින්. පංච උපාදානස්කන්ධ විඥාන විසින් පෙන්වන මේ මායාව විසින්. පංච උපාදානස්කන්ධය කියන පින්වත්නි රාජ්‍යතුමා කොටු කරන්න නම් රාජ වාසල වට කරලා කෙමෙන් ඇතුළට ඇවිත් රජතුමාගේ හිස ගසා දානවා වගේ පින්වත්නි මේ බාහිර ආයතන වලින් මිදිලා කබලින්කාර ආහාරයෙන් මිදට කෙමෙන් පින්වත්නි විඥාන ආහාරයට ඇවිත් පින්වත්නි මේ විඥාන ආහාරයේ හිස ගසා දැම්මොත් මේ ලෝකේ නිට්ටයයි කියලා අද ඔයත්තන් ලෝකයක් අල්ලාගෙන පටවිය වශයෙන් මඤ්ඤණා කරන ලෝකේ වශයෙන් මඤ්ඤණා කරන ස්වභාවයක් ගණයට යන්නේ නැහැ. ඒ නිසා පින්වත්නි උත්සාහවත් වෙන්න මේ කරුණු කාරණා නැවතත් සිහිපත් කරන්නේ මේ සසර මේ තරම්ම දීර්ඝ සංසාරයක් අනවරාග්‍ර වූ සංසාරයක් ආවා. මේක තථාගත බුද්ධ වචනේ තථාගතයන්න් වහන්සේ දේශනා කරපු වචන බුදුරජාණන් වහන්සේ කෙරේ අල්ප මාතෘ ශ්‍රද්ධාවක් තියෙනවා නම් පින්වත්නි ඒකම ඇති අපි නිවන් දකින්න. නිවන් වූ මාර්ගයට නිවන් ප්‍රතිපදාවට පැමිණෙන්න තථාගතයන්න් වහන්සේ පිළිබඳ යම්කිසි ශ්‍රද්ධාවක් තියෙනවා නම් ඒක ප්‍රමාණවත්. තමන්ට කල්යාණ මිත්‍රයෙක් වෙන්න. තවත් මේ සසරට මේ තණ්හාවට 16ක් කියලා පින්නත් තවත් මේ සසරේ ඔය නැත්තම් තණ්හාවට වහල් වෙලා තවටත් මේ සසරේ තණ්හාව කියන කෙනා කියන දේවල් කරන්නේ නැතුව පින්නත්නි කල්යාණ මිත්‍රයෙක් වෙන්න තමන්ට කල්යාණ මිත්‍රයා හෝ අකල්යාණ මිත්‍රයා මේ බාහිරින් නෙමෙයි තමා තුළින් දකින්න. එදාට තමන් කටයුත්ත නොකටයුත්ත වැටහිලා තමන් කල්යාණ මිත්‍ර සංසේවනයේ ඉදලා පින්නත්නි මේ සසරෙන් දෙන්න පුළුවන්කමක් තියෙනවා. ඒ නිසා තමන්ගේ හිතට කල්යාණ මිත්‍රයෙක් වෙලා පින්නත්නි මේ පංච උපාදානස්කන්ධය නැමැති සතුරව හඳුනා ගන්න මේ බාහිර කැරල්ලක් වගේ තියෙන කබලින්කාර ආහාර පිරිසිදු දැකලා කෙමෙන් රූපයේ පැත්තෙන් මිදිලා මේ මන ආයතන මට්ටමට ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා පින්වත්නි මේ ලෝකය මොකක්ද කියන කාරණාව අභිබවා යන්න ඔයත්තන්ට මේ ධර්ම දේශනාව හේතුපනිශ්‍රේවා කල්පනා කරගන්න රැස් කරගත්තා වූ සියලුම කුසලානුභව ධර්මයන් අනුමෝදන් කළ යුතුයට අනුමෝදන් කරමු. ඒ අනුව මුලින්ම අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන අතිපූජනීය නම කියන්න අවසරයි මාන් කඩවල සුදස්සන ස්වාමින් වහන්සේටත් ඒ වගේම අතිපූජනීය මාන් කඩවල නන්දරතන ස්වාමින් වහන්සේටත් අතිපූජනීය කොත්මලේ කුමාර කස්සප ස්වාමින් වහන්සේටත් අපි විසින් රැස් කරගත්තා වූ මේ සියලුම කුසලානුභව ධර්මයන් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා මේ කුසලානුභව ධර්මෙන් උන්වහන්සේලා සුඛී සුවපත් භාවයෙන් ඊතා ඉක්මනින් මේ ජීවිතයේදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගන්න මේ කුසලානුභව ධර්මයන් එකසේ අනුමෝදන් වෙත්වා. අද දවසේ දායකත්වයේ දරනවා චූලනී වීරතුංග සහ එරික් පෙරේරා යන පින්වත් දෙපළ. මෙයන්තන් බලාපොරොත්තු වෙනවා මෙයන්තන්ගේ දෙමව්පියන් වන ලලිතා වීරතුංග සහ ටී සෝමාවතී පෙරේරා යන මව්තුමියන්ටත් සයිමන් පෙරේරා පියතුමන්ටත් ජයසිරි බණ්ඩාර සහ අනුලාවතී බණ්ඩාර යන අයගේ පින්වත් දෙමව්පිය වගේම මේ ලෝකයේත් සම්බුද්ධ ශාසනයත් ඔයත්තන්වත් ආරක්ෂා කරන සුරක්ෂා කරන අල්පේශාක්‍ය මහේශාක්‍ය සියලුම සම්මාදිට්ඨික දෙව්දෙවියන් වහන්සේලාටත් මේ කුසලානුභව ධර්මයන් අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා.